කාය විඤ්ඤාති රූපේ වචී විඤ්ඤාති රූපේ කියලා විඤ්ඤාති රූප දෙකක් පිළිබඳ විස්තර කරනවා. කාය විඤ්ඤාති කියලා කියන්නේ සන්නස දැන් අපි සලකා බැලුවොත් ඉරියව් පැවැත්වීම පිළිබඳ සලකා බලන විට අපි මේ වාඩි වෙලා ඉන්නට, හිටගෙන ඉන්නට, වගේම ගමන් කරන්නට, අතපය සොලවන්නට නිකම්ම බෑ. මේ සඳහා සිත් පහල කරන්නට ඕනේ. සිත් පහල කරාට පස්සේ ඒ සිත් නිසා උපදිනවා චිත්තක්‍රිය වායෝ ධාතුව කියන එක. උපමාවක් වශයෙන් ගත්තොත් අඳුරු කාමරයක ගිනි කුමරක් දැල්ලුවට පස්සේ මේ කාමරය පුරාම ආලෝකයේ වහා පැතිරී යනවා. ඒ වගේ අතපය සොලවන්නට, ඉරියව් වෙනස් කරන්නට, අභික්කමන පටික්කමන ආදී ඒ වගේම ආදී ඉරියව් වෙනස් කරන්නට, ඉරියව් පවත්වන්නට සිත් පහළ වුණාට පස්සේ ඒ සිත නිසා උපදිනවා චිත්තක්‍රිය වායෝ ධාතුව නැමැති වායෝ ධාතුව මේ ශරීරය පුරා පැතිරී යනවා. ඒ ශරීරය පුරා පැතිරී ගියාට පස්සේ මේ රූපයන් නිවැරදි දිශාවට යොමු කරවන්නට ඕන. වායෝ ධාතුව පැතිරී ගිය පමණින්ම චලනය කිරීම කියන එක सिद्ध කරන්න බෑ. උදාහරණයක් ගත්තොත් අපි දැන් මේ අත මුස්සනවා සන්න. මේ අත ඔසවන අවස්ථාවේදී අත එසවීම सिद्ध කරන විට සිතක් පහළ වෙනවා. ඒට අනුරූපව චිත්ත ක්‍රිය වායෝ ධාතු, චිත්තජ වායෝ ධාතු කෙනෙක් උපදිනවා. ඒ චිත්තජ වායෝ ධාතුව උපදින්නා වූ චිත්තජ වායෝ ධාතුව ඔසවන්න නම් ඉහළට නමන්න ඕනේ. මේ ඉහළට යොමු කරවන්නේ, දිශාගත කරවන්නේ මෙන්න මේ කාය විඤ්ඤාති රූපේමයි. ඒ චිත්තජ වායෝ ධාතුව ඒ දිශාවට මෙහෙවන්නා වූ, ඒ දිශාවට යොමු කරවන්නා වූ බල විශේෂය තමයි අපි කියන්නේ කාය විඤ්ඤාති රූපයයි කියන්නේ. වගේම අපි කතා බහ කරන අවස්ථාව ගත්තොත් කතා බහ කරන්නට සිත් පහල කරන්නට ඕන. ඒ සිත පහල වුණාට පස්සේ චිත්තජ වායෝ ධාතුවක් අපේ මේ බොටුව දිගේ ඉහළට පැමිණෙනවා. ඊට පස්සේ මේ ස්වර තන්ත්‍ර වල හැපිලා ශබ්දයක් කියන එක හට ගන්නවා. මේ හට ගන්නා වූ ශබ්දය නිවැරදිව නිවැරදි ආකාරයට යොමු කරවන්නේ ඒ අකුරු උච්චාරණය කරවීමේ ශක්තියවත් බල විශේෂය අපි හඳුන්වන වචී විඤ්ඤාති කියලා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි නමෝ තස්ස කියලා කියනවා. කියනකොට නයන්න කියන්න ඕනේ, ආල් බයන්න කියන්න ඕනේ. ඊට පස්සේ ඕ යන්න කියන්න ඕනේ. එතකොට තමයි නමෝ කියලා කියන්නේ. සයන්න කියනවා, ආල් සයන්න කියනවා, සයන්න කියනවා. අන්න ඒ විදිහට අකුරු ටිකක් කියනවා. දැන් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න තියෙනවා අපි ඉගෙන තියෙන විදිහට බාලාවතාරයෙන් කියන්නේ අකවක් ගහ කන්ට ජයිච වගේ තාලුජා කියන. ඒක මේ බොටුවෙන් උපදින්නා වූ ශබ්ද තියෙනවා. ඒ බොටුවෙන් උපදින්න එකම ශබ්දයක් නෙවෙයි. බොටුවෙන් උපදින්න ශබ්ද නානා ශබ්ද තියෙනවා. ආයන්න කාක ගගම කියන ශබ්ද ටික. හකාරේ. අන්න ඒ විදිහට මේ උපදින්නා වූ චිත්තජ වායෝ ධාතු මේ කර්මජ පඨවි ධාතු හැපුණාට පස්සේ ඒ නිවැරදි අකුරු උච්චාරණය කරවීමේ ශක්ති විශේෂයවත් බල විශේෂය තමයි අපි වචී විඤ්ඤාති කියලා කියන්නේ. එයත් එක්තරා අදහස් ඇඟවීම ස්වභාවයෙන් පවතින. අනේ වගේ රූප ස්වභාවයක් තමයි වචී විඤ්ඤාති වශයෙන් හඳුන්වන්නේ. ඊට පස්සේ ලහුතා මෘදුතා කම්මඤ්ඤතා කියන රූප තුනක් ගැන විස්තර කරනවා. ලහුතා කියලා කියන්නේ මේ රූපයන්ගේ තිබෙනා වූ සැහැල්ලු බව, ලැහැල්ලු බව. මෘදුතා කියලා කියන්නේ මෘදු බව. කම්මඤ්ඤතා කියලා කියන්නේ ඒ ක්‍රියාවට යෝග්‍ය බව, ඒ ක්‍රියාවට කර්මන්නේ ගති ස්වභාවයට අපි කියනවා කම්මඤ්ඤතා කියලා. මේ ඇතිවීමට নানা හේතුන් බලපානවා. සමහර වෙලාවට ඍතුව හොඳ ඍතුන් ලැබීම නිසා, ඒ වගේම හොඳ ආහාර පාන ලැබීම නිසා, හිත හොඳට පවතීම නිසා මුදුතා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මෙන්න මේ රූප උපදිනවා. ඒ වගේම සිත නරක වීම, යනානා රෝගයන් සෑදීම, හොඳ ආහාර පාන නොලැබීම, අයෝග්‍ය ආහාර පාන ලැබීම, හිතුව අයෝග්‍ය වීම ආදී කාරණා නිසා කය තද ගති ස්වභාවයන් නැති වෙනවා. ඒ වගේම බර ගති ස්වභාවයන් නැති වෙනවා. ඒ ක්‍රියාවට යෝග්‍ය නොවන ස්වභාවයන් නැති වෙනවා. ඒ ස්වභාවයන් නැති වෙන්නේ
ඒ ලහුතා මුදුතා කම්මඤ්ඤතා රූපයන්ගේ අඩුවීම නිසා තමයි. ලහුතා මුදුතා කම්මඤ්ඤතා රූපයන් උපදින නිසා අපිට ඒ මුරුදු ගති, සැහැල්ලු ගති, ක්‍රියාවට කර්මන්නේ ගති, යෝගී ගති ඒ විදිහට ඇති වෙනවා. මෙන්න මේ රූප පසක් ගැන සඳහන් කරනවා. ආකාශ රූපේ හැරෙනකොට කාය විඤ්ඤාත රූපේ, වචී විඤ්ඤාත රූපේ, ලහුතා රූපේ, මුදුතා රූපේ, කම්මඤ්ඤතා රූපේ කියන මෙන්න මේ රූප පස් දෙනා අන් රූපයන්ගේ විකාර ස්වභාවයන් වන නිසා මේවට අපි කියනවා ආකාර විශේෂයන් වන නිසා මේවට කියනවා විකාර රූප පසයි කියලා. ඊට පස්සේ ඉස්තර කරනවා ලක්ෂණ රූප 4. උපචේ සන්තති ජරතා අනිච්චතා කියලා. උපන්නා වූ යම් සත්‍යයකගේ ඇතිවිය යුතු සියලුම රූපයන් සම්පූර්ණ වන්නට කලින් ඇතිවෙනා වූ රූපයන්ගේ උත්පාදයට අපි කියනවා හට ගන්නා වූ රූපයන් උත්පාදයට කියනවා උපචයයි කියලා. සන්තති කියලා කියන්නේ යම් සත්‍යයකගේ ඇතිවිය යුතු සියලු රූප හටගත් යුතු සියලු රූප හටගත් පසු බිනි බිනි යන රූපයන් වෙනුවට හට ගන්නා වූ රූපයන්ගේ උත්පාදයට අපි කියනවා සන්තතියයි කියලා. ගංගාවක උදාහරණයක් ගත්තොත් ගංගාවක් ගලාන විට අපි දකිනවා මේ තුල සත්‍ය වශයෙන් පවතින ගංගාවක් නැහැ. ඉහළ තිබුණු ජලය පහළට ආව, පහළ තිබුණු ජලය ඉහළට ගියා. අන්න ඒ වගේ රූපයක් පරම්පරාවක් අතරක් හැර බිනි බිනි යනවා. එසේනම් මෙන්න මේ බිනි බිනි යන රූප වෙනුවට අලුතෙන් රූප හට ගන්නවන්නා වූ රූපයන්ගේ උත්පාදේ තමයි අපි සන්තති රූපය කියලා සඳහන් කරන්නේ. ඊට පස්සේ රූපයන්ගේ දිරීම අපි කියනවා ජරතාව කියලා. රූපයන්ගේ බිඳීම අපි කියනවා අනිත්‍යතාවය කියලා. ඔය විදිහට උපචේ සන්තති ජරතා අනිත්‍යතාව කියන ලක්ෂණ රූප 4ක් ගැන කියනවා. මේවා ලක්ෂණ රූප කියලා කියන්නේ මේවා හුදෙක්ම වෙනම වෙන්කොට පටවි ධාතුව වගේ වෙන්කොට දැක්විය හැකි රූපයක් නොවේ. ඒ රූපයන්ගේම ලක්ෂණයන් වන නිසා අපි මේවට කියනවා ලක්ෂණ රූපයි කියලා. ඔන්න ඔය විදිහට ලක්ෂණ රූප 4ක් පිළිබඳව සඳහන් වෙනවා. දැන් අපි නිෂ්පන්න රූප 18ක් පිළිබඳව සලකා බැලුවා. ඊට පස්සේ අනිෂ්පන්න රූප 10ක් පිළිබඳව සලකා බැලුවා. අනිෂ්පන්න රූප 10 නැවතත් සිහිපත් කරනවා නම් ආකාශ රූපය, කාය විඤ්ඤාත රූපේ, වචී විඤ්ඤාත රූපේ, ලහුතා රූපේ, මුදුතා රූපේ, කම්මඤ්ඤතා රූපේ කියන ඒ ආකාශ රූපයෙන් පහළ තිබෙනා ඊළඟ රූප පහ අපි සඳහන් කරන්නේ විකාර රූප වශයෙන්. ඊට උපචේ සන්තේ ජරත අනිච්චතා කියන ඊළඟ රූප 4 අපි සඳහන් කරනවා ලක්ෂණ රූප කියන. ඔන්න ඔය විදිහට රූප 28ක් පිළිබඳව සම්මත මූලික අපිට රූප 28 පිළිබඳ කෙටියෙන් ඔන්න ඔය විදිහට සලකා බලන්න පුළුවන්. ඊට පස්සේ මේ රූපයන්ගේ හට ගැනීමේ හේතුව පිළිබඳව සලකා බලනවා. හේතුව පිළිබඳව සලකා බලන විට රූපයන්ගේ හට ගන්නා හේතුන් හතරක් විස්තර වෙනවා. කර්මය, චිත්තය, ඍතුව, ආහාරය කියලා. කර්මය මගින් උපදවන්නා වූ යම් රූප තියෙනවා. වගේම හිත මගින් උපදවන්නා වූ රූපයන් තිබෙනවා. ඍතුව හේවත් තේජෝ ධාතු වශයෙන් අපි සඳහන් කරන්නේ ඍතුව මගින් උපදවන්නා වූ රූපයන් තිබෙනවා. ආහාරය මගින් උපදවන්නා වූ රූපයන් තිබෙනවා. කර්මය මගින් උපදවන්නා වූ රූපයන්ට අපි කියනවා කර්මජ රූපයි කියලා. හිත මගින් උපදවන්නා වූ රූපයන්ට අපි කියනවා චිත්තජ රූපයි කියලා. තේජෝ ධාතුවෙන් එහෙනම් ඍතුවෙන් උපදවන්නා වූ රූපයන්ට අපි කියනවා ඍතුජ රූපයි කියලා. ආහාරයෙන් මගින් උපදවන්නා රූප වලට කියනවා ආහාරජ රූපයි කියලා. මේ විදිහට ප්‍රධාන හේතු 4ක් පිළිබඳව විස්තර කරනවා. ඔය හේතුන් 4ට අනුව අපි සලකා බලමු කුමන රූපයන් කර්මයේ මගින් හටගන්නේ. යම් සත්‍යයක් උත්පත්ති ලැබෙන අවස්ථාවේදී ඒ ප්‍රතිසන්දි චිත්තයත් සමගම සමහර සත්වයන්ට ප්‍රතිසන්දි චිත්තයත් සමගම යම් රූපයන් පහළ වෙනවා. අතීත භවයේ කරා වූ කර්මයකට අනුව යම් ඒ රූපයන් පහළ වෙනවා. සමහර රූපයන් පහළ වෙන්නේ අතීත කර්මය නිසා පහළ වෙනා රූපයන් පහළ වෙන්නේ ප්‍රතිසන්දියෙන් යම් කාල පරිච්ඡේදයක් ගියාට පස්සේ. ඔය විදිහට උපදවන්නා රූප පිළිබඳ සලකා බලනට කර්මය මගින් උපදවන්නා රූප 18ක් තිබෙන ප්‍රධාන වශයෙන් උපචේ සන්තේ දෙක අපි හැරුණකොට ගන්න. චක්ෂු ප්‍රසාද රූපය කියන එක උපදවන්නේ කර්මය මගින්. සෝත ප්‍රසාද රූප උපදවන්නේ කර්මය මගින්. ගාහන ප්‍රසාද රූප උපදවන්නේ කර්මය මගින්.
ඊට පස්සේ ජීවහ ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ කියන මෙන්න මේ ප්‍රසාද රූප පසම උපදවන්නේ කර්මයේ මගින්. ඊළඟට වස්තු රූපේ කියන එක හදේ වස්තු රූපේ උපදවන්නේ කර්මයේ මගින්. භව රූප දෙක අපි ඉගෙන ගත්තා. මුම් භව රූපේ, ඉති භව රූපේ, කුම් භව රූපේ කියන මේ භව රූප දෙක උපදවන්නේ කර්මයේ මගින්. ඒ රූපයන් පවතිනා වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මෙන්න මේ රූපයන් ඒ අභිනිභෝග රූප අප කියලා අපි සඳහන් කරන්නේ. ඒ රූපයන් කර්මයෙන් මගින් උපද්දවනවා. නැවතත් අපි සරකා බලුව සංඛ්‍යා පිළිබඳව 10 පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහ භූත රූප 4යි. ඊට පස්සේ ප්‍රසාද රූප 5යි, 4යි 5යි 9යි. ඊට පස්සේ භව හදේ රූපයයි 10යි. භව රූප 2යි 12යි. භව රූප 2යි 12යි. 18 නෙවෙයි. අය පොඩ්ඩක් බලමු. ඊට පස්සේ ගෝචර රූප ගණන් ගන්න බැරි වුණා. රූප, ශබ්ද, ගන්ධ, රස කියන රූප 4. 18ක් එනවනේ. ගෝචර රූප වර්ණන කරන දැන් ගෝචර රූප කියලා කියන ගන්න දැන් අපි පස්සේ ඉගෙන ගන්න රූප කලාව පිළිබඳව සලකා බලන්න. දැන් මේ රූපයන් කියනව සම්නස තනිවම නෙමෙයි පහළ වෙන්නේ. දැන් චක්කු ප්‍රසාදය කියන එකට තනිවම පහළ වෙන්න හැකියාවක් නැහැ. දැන් චක්කු ප්‍රසාදේ පහළවන්නේ තවත් රූප 9ක් ඇසුරු කොටගෙන. එහෙනම් කියන්නේ චක්කු ප්‍රසාදය කියන එකට තනියම පහළ වෙන්න බෑ. එයා හටගන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා සහ ජීවිත රූපේ කියන මෙන්න මේ රූප 9 එකමයි. අපි නැවතත් 18 පිළිබඳව සලකා බලුවොත් මට එකක් අවද වුණා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූත රූප 4යි. ප්‍රසාද රූප 5යි 9යි. ඊට පස්සේ හදේ රූපයයි 10යි. හදේ රූපයයි 10යි. ගෝචර රූප 4 ගත්තාම 10 4යි 14යි. ජීවිත රූපයයි 15යි. භව රූප 2යි 17යි. ආකාශය දන්නවද? ආකාශ රූපේ 18යි. ඒ විදිහට කර්මය රූප 18ක් පිළිබඳව විස්තර කරනවා. කර්මයෙන් හට ගන්නවා. ඊපස්සේ කෝචරවල කර්ම රූපයක් කියන්නේ කර්ම රූපයක් කියන්නේ දැන් චක්කු ප්‍රසාදයට එක හටගන්නේ චක්කු ප්‍රසාද තනියෙන් නෙමෙයි හටගන්නේ. චක්කු ප්‍රසාදය කියන එක පවතින්නට පඨවි ධාතුව කියන එක තියෙනවා. ඊට පස්සේ මේ චක්කු ප්‍රසාදේ සහ ඒ පඨවි ධාතුව ආදී අනුරූපත් හටගන්න තැනක ඇසට පෙනෙන්නා වූ රූප ගති ස්වභාවයක් ඇති වෙනවා. ඒ කර්මයේදී එහෙමයි. මොකද ඒ රූප පින්ඩේම ඇති කරන්නේ මිතියම ඇති කරන්නේ කර්මෙන් නේද? ඒ කියන්නේ චක්කු ප්‍රසාදේ විතරක් කර්මෙන් තනියම ඇති කරන්නට බෑ. මොකද එයා හටගන්නේ රූපයෙන් සමගමයි. ඒ නිසා අපි මේකට කර්මික රූපයි කියලා කියන්නේ. සත්‍යයන්තනෙම කලාව හතරම තියෙනවා කියන්නේ. එහෙමයි. හතරේ නේ. එහෙමයි. දැන් අපි දැන් පස්සට එනකොට සිතමගින් තව උපදවන රූපක් තියෙනවා. එතන අනුරූපක් තියෙනවා. මේ සිතමගින් උපදවන රූප 15ක් පිළිවෙල සඳහන් කරනවා. එතකොට එන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහ භූත රූප 4යි. ඊට පස්සේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ඊළඟ රූප සුද්දාෂ්ටකයේ තියෙන ඉතිරි රූප 4යි. 8ක් වෙනවා. ඊට පස්සේ ශබ්ද රූපේ බුදුන් චිත්තේ වලින් උපදිනවා. ඊට පස්සේ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන මෙන්න මේ රූප තුන උපදිනවා. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියන මෙන්න මේ රූප දෙක උපදිනවා. ඒකත් ආකාශ රූපේ තියෙනවා. 15ක් වෙනවා. තවත් අපි පැහැදිලි වෙනවා එක හේතුවකින් උපදිනා වූ රූප පොඩි හේතු දෙක උපදිනා වූ රූප පිළිබඳ සරකා බලනවා. ඊට හේතුව මගින් උපදිනා වූ රූප සඳහන් වෙන සම්මත 13ක් පිළිබඳ. එතකොට එන්නේ පඨවි,
ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා 8යි. ඊට පස්සේ ලෞතා මුදුතා කම්මඤ්ඤතා කියන ඊළඟ ඒ රූප 3යි. ඊට පස්සේ ශබ්ද රූපයයි ආකාශ රූපයයි කියන මෙන්න මේ රූප 13. මේ රූප 13න් අපි ශබ්ද රූපය අයින් කරනවා. එතකොට ඉතිරි රූප 12 ඍතු ආහාර රූපය සමාන කරනවා. පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා ලෞතා මුදුතා කම්මඤ්ඤතා ආකාශ රූප. අන්නේ රූප 12 තමයි ආහාර රූප කියලා සමාන කරන්නේ. ඉතින් තව පැහැදිලිව කරන්න අපිට මේ කාරණයෙන් උපදින්නා වූ රූප එකම හේතුවකින් උපදින්නා වූ රූප හේතු දෙකකින් උපදින්නා වූ රූප හේතු තුනකින් උපදින්නා වූ රූප හේතු හතරකින් උපදින්නා වූ රූප සහ හේතු වලින් උපදින්නා වූ රූප කියලා කියනවා. ඒවට තමයි අපි ඒ පිළිබඳ විස්තරය සඳහන් වෙන්නේ තවත් අපිට මේක පැහැදිලි වෙනවා. දැන් එකම හේතුක උපදින්නා වූ රූප වශයෙන් අපිට සලකන්න පුළුවන් කර්මී මගින් උපදින්නා වූ රූප සලකා බලන විට දැන් චක්සු ප්‍රසාද රූපේ කර්මී මගින් උපදිනවා. සෝත ප්‍රසාද රූපේ කර්මී මගින්. ගහන ප්‍රසාද රූපේ, ජීවහා ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ, හදේ රූපේ, භව රූප දෙක. මෙන්න මේ රූප ජීවිත රූපේ. මෙන්න මේ රූප ටික උපදවන්න සන්නස කර්මී මගින්. එකම හේතුවකින් තමයි මේ රූප ටික උපදවන්නේ. හේතු දෙකකින් උපදින්නා වූ රූප පිළිබඳව සලකා බලන විට චිත්තේ ඒ තව තියෙනවා එකම හේතුක උපදින්නා වූ රූපේ තමයි චිත්තේ මගින් උපදින්නා වූ රූප තමයි කාය විඤ්ඤාත රූප වාචී විඤ්ඤාත රූප කියන මෙන්න මේ රූප දෙක උපදවන්නේ චිත්තේ නැමැති එකම හේතුව. ඊට පස්සේ චිත්තේ සහ ඍතුව කියන මේ හේතු දෙකෙන් උපදින්නා වූ රූප තියෙනවා ශබ්ද රූපේ වශයෙන් සඳහන් කරනවා. ඊට පස්සේ චිත්තේ ඍතු ආහාර කියන මෙන්න මේ හේතු තුනෙන් උපදින්නා වූ රූප වශයෙන් සඳහන් කරනවා ලෞතා මුදුතා කම්මඤ්ඤතා කියන මෙන්න මේ රූප තුන පිළිබඳ. ඊට පස්සේ කර්මය චිත්තේ ඍතුව ආහාරය කියන මේ හේතු හතරෙන්ම උපදින්නා වූ රූප වශයෙන් සඳහන් කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඒ සුද්ධාස්තකයයි ආකාශ රූපය. මෙන්න මේ රූප 9 කර්මාදී ප්‍රත්‍ය හතරෙන් උපදින්නා වූ රූප වශයෙන් සඳහන් කරනවා. මම හිතන්නේ එතකොට සාමාන්‍යයෙන් පැහැදිලි ඇති. එක හේතුක උපදින්නා වූ රූප තියෙනවා, ඒ දෙකකින් උපදින්නා වූ රූප තියෙනවා, තුනකින් උපදින්නා වූ රූප තියෙනවා, හතරකින් උපදින්නා වූ රූප තියෙනවා. ඒතර අපිට පැහැදිලි දැන් කර්මෙන් මගිනුත් මේ රූප වද්දනවා, චිත්තේ මගිනුත් උපදිනවා, ඍතු මගිනුත් උපදිනවා, ආහාරය මගිනුත් උපදිනවා. තව අපි කතා කරා හේතුන් මගින් හේතුන් මගින් නුපදවන්නා වූ ඒවා තමයි උපචේ සංතේ ජරත අනිත්‍යයි. මොකද ඒවා රූපයන්ගේ එක්තරා ලක්ෂණයක් තමයි. රූපයන්ගේ උත්පාදේ, රූපයන්ගේ දිරීම, රූපයන්ගේ බිඳීම කියන ඒ ලක්ෂණයන් තුනක් තියෙනවා. ඒ නිසා ඒවයි කර්මාදී හේතුන්ගෙන් නෙවෙයි උපදවන්නේ. රූපයන් කර්මාදී ප්‍රත්‍යයන්ගේ රූපයන් ඉපදුනාට පස්සේ ඒ රූපයන්ගේ ඇති වෙන යම් ගති ස්වභාවය ලක්ෂණය. ඒ නිසා ඒවා හේතුන්ගෙන් රූපදින්නා වූ රූපයන් වශයෙන් සඳහන් කරනවා. ඒක මොන විදිහට හේතුන් රූපයන් හට ගැනීම හේතුව පිළිබඳව සඳහන් වෙනවා. එතකොට තවදුරටත් මෙයාට ප්‍රකට වෙනවා මේ රූපයන් හටගත්තේ ඉබේම හටගත්ත දෙයක් නෙමෙයි. කර්මයේ චිත්තේ ඍතු ආහාර කියන මෙන්න මේ හේතුන් නිසා ඇතිවෙච්ච යම් ඵල ස්වභාවයක් කියන එක එයාට අවබෝධ වෙනවා. ඒතකොට හේතුඵල සම්බන්ධතාවය කියන එක අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙනවා. ඊට පස්සේ අපි සලකා බලන සම්නස මේ රූප කලාපයන් පිළිබඳව. මේ රූපයන් කියන එක අපි කලින් මතක් කළා සම්නස මේ රූපයන් කියන ඒවා තනිව නෙමෙයි පවතින්නේ. තනිව හට ගන්න හැකියාවකුත් නැහැ, තනිව පවතින හැකියාවකුත් නැහැ. ඒ රූපයන් අන් තවත් රූපයන් සමගමයි හටගන්නේ. අන් තවත් රූපයන් සමගමයි පවතින්නේ. අපි මේවා පවතින යම්සේ මිටි වශයෙන් කියලා එහෙම නැත්නම් පොඩි වශයෙන් කියලා කිව්වත් වැරදියි. අපි ගත්තොත් ධර්මිතියක් කියන එකක් ගත්තොත් ධර්මිතියක් ගත්තොත් සමහර ධර්මිතියක තියෙනවා දර කෑලි 8ක් විතර. සමහර ධර්මිතියක තියෙනවා දර කෑලි 9ක්. සමහර ධර්මිතියක දර කෑලි 10ක් තියෙනවා. මේක එකම ධර්මිතිය. තව එක කෑලි 8ක ධර්මිතිය. තව කෑලි 9ක ධර්මිතිය. අනේ ඒ වගේ මෙන්න මේ රූපයන් කියන ඒවත් තනියම නෙමෙයි හටගන්නේ, තනියම නෙමෙයි පවතින්නේ. අන් රූපයන් හා එකට බැඳී තමයි පවතින්නේ.
ඒ නිසා අපි මේවට කියනවා මේ මිටි වලට මේ පොඩි වලට මේ පොකුරු වලට අපි කියනවා රූප කලාපයි කියලා. ඒ රූප කලාප විස්තර වෙනවා 21ක් පිළිබඳව. කර්මයෙන් හටගන්න රූප කලාප 9ක් තියෙනවා. සිතෙන් හටගන්නා වූ රූප කලාපයන් තිබෙනවා 6ක්. ඍතුවෙන් හටගන්නා වූ රූප කලාපයන් 4ක් තිබෙනවා. ආහාරයෙන් වලින් හටගන්නා වූ රූප කලාපයන් 2ක් තිබෙනවා. තවත් අමතර විස්තරයක් තියෙනවා මේ චිත්තයෙන් වලින් උපදින අවරූප පිළිබඳව. ඒ පිළිබඳව මම හිතන්නේ දැන් දැන ගැනීම ඉතරවත් නැති වෙවි. දැන් අපි කල්පනා බලුවොත් කර්මයෙන් වලින් උපදින රූප කලාපයන් පිළිබඳව සඳහන් වෙන්නේ චක්කු දසකේ, සෝත දසකේ, ගාහන දසකේ, ජීවහා දසකේ, කාය දසකේ, වත්තු දසකේ, පුම්භාව දසකේ, ඉතිභාව දසකේ, ජීවිත නවකේ කියන මෙන්න මේ රූප කලාප 9 තමයි අපි සඳහන් කරන්නේ කර්මජ රූප කලාප 9යි කියලා. චක්කු දසකේ කියලා කතා කරන විට සමත පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ සුද්ධාෂ්ටකයයි ඊට පස්සේ තිබෙන්නා වූ ජීවිත රූපයයි චක්ෂු ප්‍රසාද රූපයයි කියන මෙන්න මේ 10 එකටමයි පවතින නිසා. ඒ 10 වෙන්වි නෙමෙයි පවතින. මේ මිතියට අපි කියනවා චක්ෂු දසක කලාපයයි කියලා. ඊට පස්සේ ඔය විදිහටම අපි සඳහන් කරොත් මහා භූත රූප 4යි, වර්ණ ගන්ධ රස ඕජා 4 දෙනයි, ජීවිත රූපයයි, සෝත ප්‍රසාද රූපයයි කියන මේ රූප 10 පවතින්නේ එකට මිතියක් වශයෙන්. මිති වශයෙන්. මේ රූප ටිකට අපි කියනවා සෝත දසක කලාපය. ඊට පස්සේ ඔය විදිහටම අපි ගන්න විට කලින් රූප 9ට ගහන ප්‍රසාද රූපය එකතු වෙනවා. ඒ රූප 9යි ගහන ප්‍රසාද රූපයයි කියන ඒ රූප 10 දෙනාට අපි කියනවා ගහන දසකයයි කියලා. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා ජීවිත රූපයයි. ජීවහ ප්‍රසාද රූපයයි කියන මෙන්න මේ රූප 10 දෙනාට අපි කියනවා ජීවහ දසක කලාපය කියලා. ඊට පස්සේ කලින් රූප 9ටම මතකයි කලින් රූප 9ටම කාය ප්‍රසාද රූප එකතු වුණාට පස්සේ කාය දසක කලාපයයි කියලා කියනවා. ඊට පස්සේ රූප 9ටම පුරුෂ භාව රූප එකතු වුණාට පස්සේ අපි කියනවා පුම්භාව දසකය කියලා. ඊට පස්සේ රූප 9ට ඉත්ති භාව රූප එකතු වුණාට පස්සේ අපි කියනවා ඉත්ති භාව දසකයයි කියලා. ඊට පස්සේ මේ රූප 9ට හදේ රූප එකතු වුණාට පස්සේ අපි කියනවා වස්තු දසක කලාපය කියලා. පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන රූප 8යි ජීවිත රූපයයි කියන මේ රූප 9 තව එක මිතියක් තියෙනවා පින්ඩයක් තිබෙනවා. මේගොල්ලට අපි කියනවා ජීවිත නව කලාපය කියලා. ඔන්න ඔය විදිහට කර්මයෙන් හටගන්නා වූ රූප කලාව 9ක් පිළිබඳව සඳහන් කරනවා. ඊට පස්සේ චිත්තයෙන් හටගන්නා වූ රූප කලාපයන් 6ක් පිළිබඳව සඳහන් වෙනවා. පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටකයේ හෙවත් මේ රූප 8ක් සහිතව හටගන්නා වූ රූප කලාපයකට අපි රූප කලාපයට අපි කියනවා චිත්තයේ සුද්ධාෂ්ටක කලාපය. ඊට පස්සේ මෙන්න මේ සුද්ධාෂ්ටකයට එකතු වෙනවා කාය විඤ්ඤාති රූපය. කාය විඤ්ඤාති රූපයේ සහිත මේ රූප 9 දෙන කියනවා කාය විඤ්ඤාති නවකයයි කියනවා. සුද්ධාෂ්ටකයට එකතු වෙනවා වචී විඤ්ඤාති රූපයයි, ශබ්ද රූපයයි කියන මේ රූප දෙක. එතකොට රූප 10ක් වෙනවා. ඒ දෙකට කියනවා වචී විඤ්ඤාති දසකයයි කියනවා. ඊළඟට අවලි මේ රූප 8 දෙනට එකතු වෙනවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප 3. එතකොට ඔක්කොම රූප 11ක් වෙනවා. ඒකට කියනවා ලහුතාදී ඒකාදශකයයි කියලා. පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ රූප 8 දෙනාට එකතු වෙනවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූපයයි රූප 3යි. ඊට කාය විඤ්ඤාත රූපයයි කියන්නේ. එතකොට 8යි 4යි 12. ඒකට අපි කියනවා කාය විඤ්ඤාති ලහුතාදී ද්වාදශකය කියලා. ඊළඟට මේ වර්ණ ගන්ධ රස ඕයි පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන රූප 8 දෙනාට එකතු වෙනවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප 3යි.
ශබ්ද රූපයයි වචී විඤ්ඤාතියයි කියන එක. ඒකට කියනවා වචී විඤ්ඤාති ශබ්ද ලහුත ආදී තේරසකේ කියලා. ඔන්න ඔය විදිහට තන්නස 8 කලාපේ 8 කලාපයයි 9 කලාපයයි 10 කලාපයයි 11 කලාපයයි 12 කලාපයයි 13 කලාපයයි කියලා සිත මගින් උපදවන්නා රූප කලාප 6ක් පිළිබඳව විස්තර වෙනවා. ඊළඟට සිතුව මගින් උපදවන්නා රූප කලාපෙන් 4ක් පිළිබඳව විස්තර කරනවා. ඒවා තමයි සිතුව කියලා කියන්නේ අපි තේජෝ ධාතුව තමයි. තේජෝ ධාතුව මගින් උපදවන්නා රූප තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ සුද්ධාෂ්ටක එක කලාපයක්. ඊට පස්සේ තව 9 කලාපයක් තියෙනවා. කියන්නේ මේ 8ට එකතු වෙනවා ශබ්ද රූපය කියන්නේ. ශබ්ද රූපය එකතු වුණාට පස්සේ 9යි. ඒක අපි සඳහන් කරනවා ශබ්ද 9කින්. ඊට පස්සේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප 8ට එකතු වෙනවා ලහුතා අමුදුතා කම්මඤ්ඤතා කියන රූප 30 දෙන. ඒකට කියනවා අපි ලහුත ආදී ඒකාදශකේ කියලා. ඒක 11ක් තියෙන ඍතුජ රූපය. රූප 11ක් තියෙන ඍතුජ රූපය. ඊළඟට මේ 11ට තව එකතු වෙනවා ශබ්ද රූපය කියන්නේ. එතකොට ශබ්ද ලහුත ආදී ද්වාදශකේ කියලා. රූප 12කින් යුක්ත රූපයක් පිළිබඳ විස්තර වෙනවා. ඒ විදිහට ඍතුව මගින් හේවත් තේජෝ ධාතුව මගින් උපදවන්නා රූපයන් රූප කලාපයන් 4ක් පිළිබඳ විස්තර වෙනවා. ආහාරය මගින් උපදවන්නා රූප කලාප 2ක් තිබෙනවා ගන්නකොට. ඒ තමයි කලින් අපි සඳහන් කරපු සුද්ධාෂ්ටකේ සහ සුද්ධාෂ්ටකයට එකතු වෙනවා ලහුත අමුදුත කම්මඤ්ඤතා කියන මේ රූප තුන. එතකොට ලහුත ආදී ඒකාදශකය. ආහාර රූප 2යි සුද්ධාෂ්ටකයයි ලහුත ආදී ඒකාදශකය. මොන විදිහට රූප කලාප 21ක් පිළිබඳ සම්මත ප්‍රධාන වශයෙන් විස්තර වෙනවා. රූපයන්ගේ බෙදීමක් තිබුණා මට ඒක කලින් සඳහන් කරන්න බැරි වුණා. මම පසුවට සඳහන් කරන්න ගන්න පොඩි දෙයක් කරගෙන. අතරේ කාර්මික තිබුණේ පොඩ්ඩක්. ඒක මම අමතකුනේ. බෙදීම ඒක